හොඳයි දරුවනේ අපි දැන් මේ පළවෙනි පාඩමේ අවසාන කොටසට තමයි අවිලා තියෙන්නේ. මේ අවසාන කොටසේදී අපි කතා කරන්නේ ආවර්තිතා වගුව සහ මෙම ආවර්තිතා වගුවේ විවිධ මූලද්‍රව්‍ය තියෙනවා. එම මූලද්‍රව්‍ය අපි ආවර්ත ඔස්සේ පෙළගස්වලා තිනවා. කාණ්ඩ ඔස්සේ පහළට පෙළගස්වලා තිනවා. ඔබ දන්නවා ආවර්තයක් කියන්නේ මොකද්ද කාණ්ඩයක් මොකද්ද කියන්නේ කියලා. කොහොම හරි ගමන්නේ. දැන් මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය වල ආවර්තීය ලක්ෂණ තමයි ආවර්තීය නැඹුරුතා තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒ කියන්නේ සරල ගුවොත් ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට කොහොමද මූලද්‍රව්‍ය විවිධ ගුණ විනාශ විචලනය කරගන්නේ? කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට කොහොමද මේ මූලද්‍රව්‍ය වල විවිධ ගුණ වෙනස් වෙන්නේ කියන එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. දැන් බලමු. අපි මේට කලින් ආවර්තිතා වගුව කියන දේ කතා කරලා තියෙනවා. ආවර්තිතා වගුව කියන අපි දන්නවා. මම නැවත මතක් කරන්නම්. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුරුදු වුණා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට අවසාන ඉලෙක්ට්‍රෝනය S උපශක්ති මට්ටමකින් අවසන් වෙනවා නම් අපි එම මූලද්‍රව්‍ය සියල්ල S ගොනුව යටතේ වර්ගීකරණය කළා. හැබැයි එතනදී හීලියම් පමණක් අපි P ගොනුව පැත්තට තමයි ගත්තේ. ඒක ඇයි හේතුව හීලියම් කියන්නේ උච්ච වායුවක්. එතකොට මෙතන තියෙන උච්ච වායු හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දිත් අවසානයේට S උපශක්ති මට්ටමකින් තමයි අවසන් වෙන්නේ ඉලෙක්ට්‍රෝනය. නමුත් අපි හීලියම් පමණක් මෙතනදී උච්ච වායු යටතේ වර්ගීකරණය කරනවා. නේද? දැන් අවසාන ඉලෙක්ට්‍රෝනය P උපශක්ති මට්ටමකින් නම් අවසන් වෙන්නේ ඉලෙක්ට්‍රෝනීය වින්‍යාසය ලිවීමේදී අපි එම මූලද්‍රව්‍ය සියල්ලම වර්ගීකරණය කරේ P ගොනුව යටතේ නේ. ඉතින් අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේදී අවසාන ඉලෙක්ට්‍රෝනය අවසන් වෙන්නේ D උපශක්ති මට්ටමකින් නම් ඒවා අපි වර්ගීකරණය කරා D ගොනුව යටතේ. ඒ වගේම තමයි F ගොනුව කියලා එකකුත් තියෙනවා නේ. අපි දැන් මේ ආවර්තවගුවේ අර ගොඩක් දිගයිනේ. ඒක නිසා මේක පෙන්눔 කරන්න ඕන නිසා මෙන්න මේ 57 වෙනි මූලද්‍රව්‍යයෙන් පස්සේ F ගොනුව අපි එළියට අරන් තියෙනවා. අපි මේ දේවල් දන්න දේවල් මීට කලින් කතා කරපු දේවල්. හරි. දැන් අපි බලමු දැන් මේ කතා කරන්න යන්නේ ආවර්තීය නැඹුරුතාව ගැන. ඒ කියන්නේ ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට කොහොමද? කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට කොහොමද? මේ එක එක විවිධ ගුණ තියෙනවනේ පරමාණු වලට. ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ කතා කරන්න යන්නේ. දැන් බලමු. මේ වැදගත් කතාවක් තියෙනවා. මොකද්ද මේ? පරමාණුක ගුණ මූලික වශයෙන් රඳා පවතින්නේ කුමන සාධක මතද කියලා අහන්නේ. පරමාණුවේ බාහිර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටි වෙත දක්වන ආකර්ෂණීය ප්‍රබලතාවය. නේ? පරමාණුවේ බාහිරම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටි වෙත දක්වන ආකර්ෂණීය ප්‍රබලතාවය තමයි එක කාරණාවක්. අනෙක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නේ? දැන් අපි දන්නවා රසායනික ප්‍රතික්‍රියා හැම සිදුවීමේදී ලෝහ පරමාණු කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. නේද? දැන් අපි ලෝහ පරමාණුම දෙකක් ගමුකෝ. එක් ලෝහ පරමාණුවක් ලේසියෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සමහර ලෝහ පරමාණු එච්චර වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන පිට කරන්න. අර පළවෙනි ක්‍රියාවට සාපේක්ෂව. එතකොට ප්‍රතික්‍රියාශීලීත්වය පව වෙනස් වෙන්න පුළුවන්. මොකද ලෝහ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් කැටායන සාධන කැමති මූලද්‍රව්‍ය නේ. අනෙක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. සමහර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් තියෙන ගොඩක් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් නේ. සමහර ඒවා සාපේක්ෂව අස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උච්ච වායු වලට තියෙන ස්ථායීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසනේ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ගොඩක් අඩුයි. ඒක නිසා ඔය වගේ බලනකොට මෙන්න මේ කියන මූලික සාධක දෙක විවිධ පරමාණු වල ගුණ සඳහා බලපානවා. දැන් අපි ඉදිරියට යමු. ඊට කලින් ඔන්න වැදගත්ම දෙයක් අපි මේ කතා කරන්නේ නේ. මොකද මේ නිවාරක ආචරණය සහ සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ මොකද්ද කියලා. අපි පොඩ්ඩක් තේරුම් ගමු මේ මොකද්ද කියන්නේ කියලා. මේ මම අදලා තියෙන ලිතියම් පරමාණුව. ලිතියම් පරමාණුව ඕගොල්ලන්ට සරලව පැහැදිලි කරගන්න පුළුවන් විදිහට තමයි මේ පින්තූරේ තියෙන්නේ. මේ රතු පාටට තියෙන්නේ න්‍යෂ්ටිය. අපි දන්නවා න්‍යෂ්ටිය සමන්විත වන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. ඉතින් නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. නමුත් ප්‍රෝටෝන ධන ආරෝපිතයි. එම නිසා න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. නේද? ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. දැන් කතන්දරේ මේකයි. මේ අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනය හොඳයි. දැන් අපි පළවෙනියටම බලන්න ඕනි කාරණාවක් තියෙනවා. මේ නිවාරක ආචරණය සහ සඵල න්‍යෂ්ටික ආරෝපණය කියලා වචන දෙකක් තියෙනවා. අපි මේ තේරුම් බලාගමු ඔක්කොම කලින්. නිවාරක ආචරණය. දැන් මම මේ සරල උදාහරණයක් ගන්නවා ලිතියම් පරමාණුව. නේ? ලිතියම් පරමාණුවේ මම මේ රතු පාටින් මේ පෙන්නලා තියෙන න්‍යෂ්ටිය. න්‍යෂ්ටියක් සමන්විත වන්නේ නියුට්‍රෝන වලින් සහ ප්‍රෝටෝන වලින් නේ. නියුට්‍රෝන උදාසීනයි. ප්‍රෝටෝන ධන ආරෝපිතයි. එතකොට මේ සමස්ත න්‍යෂ්ටිය ආරෝපණය ධන. ඒක නිසා ඉලෙක්ට්‍රෝන මේ නිල් පාටින් දක්වලා තින්නේ ඔවා ඍණ ආරෝපිතයි. නේද? දැන් බලන්න මේ අවසාන කවචයේ ඉන්නවා ඉලෙක්ට්‍රෝනයක්.
මේ අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනය සම්පූර්ණයෙන්ම මේ න්‍යෂ්ටික ආරෝපණය අත්විඳිනවද? ඒක තමයි ප්‍රශ්නය. දැන් බලන්න මේ අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනයත් න්‍යෂ්ටියත් අතර තව ඇතුළත කවචවල ඉලෙක්ට්‍රෝන ඉන්නවා. ඇතුළත කවචවල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික ආරෝපණය මේ අවසාන ඉලෙක්ට්‍රෝනයට අත්විඳීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද මේ ඇතුළත කවච වලින් න්‍යෂ්ටික ආරෝපණය නිවාරණය කරනවා. ඇතුළත කවච වලින් න්‍යෂ්ටික ආරෝපණය නිවාරණය කරනවා. ඔකට අපි කියනවා නිවාරක ආචරණය කියලා. නිවාරක ආචරණය කියන්නේ මොකද්ද එහෙනම්? පිටතම ඉන්න ඉලෙක්ට්‍රෝනයකට සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික ආරෝපණය අත්විඳීමට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඊට ඇතුළතින් ඉන්න කවචවල ඉලෙක්ට්‍රෝන විසින් න්‍යෂ්ටිය නිවාරණය කරනවා. න්‍යෂ්ටික ආරෝපණය ආකර්ෂණ බලය නිවාරණය කරනවා. මේක තමයි නිවාරක ආචරණය කියන්නේ. නේ? එතකොට මොකද මේ සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ? උදාහරණයක් විදිහට දැන් ඇත්තටම බැලුවොත් මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය කෙරෙහි න්‍යෂ්ටිය විසින් දක්වන්නේ ආකර්ෂණ බලයක්. නේද? නමුත් මේ ඇතුළත ඉලෙක්ට්‍රෝන ටික මොනවද කරන්නේ? අර පිටතම ඉන්න ඉලෙක්ට්‍රෝනය වෙත විකර්ෂණ බලයක් තමයි මේ ලබා දෙන්නේ නේ. න්‍යෂ්ටියේ ආකර්ෂණ බලයක් තියෙනවා. හැබැයි ඇතුළත ඉන්න ඉලෙක්ට්‍රෝන වලින් එළියට ඉවතට විකර්ෂණ බලයක් තියෙනවා. උදාහරණයක් මම සරලව මේක තේරුම් ගන්නකො. අපි හිතමු න්‍යෂ්ටිය විසින් නිව්ටන් 100ක් මේ පැත්තට අදිනවා කියලා. මේ සරල නිකන් උදාහරණයක්. න්‍යෂ්ටිය විසින් මේ අවසාන ඉලෙක්ට්‍රෝනය කෙරෙහි නිව්ටන් 100ක බලයක් අදිනවා කියලා හිතමුකෝ. ඇතුළට. නමුත් ඇතුළත ඉන්න ඉලෙක්ට්‍රෝන නිව්ටන් 20ක් විතර ඉවතට විකර්ෂණය කරනවා කියලා හිතන්නේ. එතකොට සම්ප්‍රයුක්ත බලයකොත් කොහොමද තියෙන්නේ? 80යි නේ. 100න් 20ක් අඩු කරාම 80යි. අන්න ඒ වගේ දෙයක්. න්‍යෂ්ටිය ආකර්ෂණය කරනවා. නමුත් ඇතුළත ඉන්න ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. නේ? ඒක නිසා මේ අවසාන ඉලෙක්ට්‍රෝනයට යම්කිසි අත්විඳින්න පුළුවන් න්‍යෂ්ටික ආරෝපණයේ ප්‍රමාණයක් තියෙනවා. ඒ අත්විඳිය හැකි ප්‍රමාණය තමයි එතකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ. සඵල න්‍යෂ්ටික ආරෝපණය මේ ඉෆෙක්ටිව් කියලා කියන්නේ ඒක. සඵල න්‍යෂ්ටික ආරෝපණය. එතකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය හැම විටම න්‍යෂ්ටික ආරෝපණයට වඩා අඩුයි. සඵල න්‍යෂ්ටික ආරෝපණය හැම විටම න්‍යෂ්ටික ආරෝපණයට වඩා අඩුයි. හරි. දැන් එතකොට ඇත්තටම අපි මේ න්‍යෂ්ටික ආරෝපණය කියන වචනෙට වඩා භාවිතා කළ යුත්තේ කොහොමද? සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන වචනේ තමයි භාවිතා කරන්න ඕනේ. දැන් බලමු. ආවර්තයක් ඔස්සේ දකුණට යන විට සඵල න්‍යෂ්ටික ආරෝපණයට මොකද්ද වෙන්නේ කියන එක තමයි දැන් මේ කතා කරන්න යන්නේ. බලමුකෝ. මේ ඉන්නේ ලිතියම් සහ බෙරිලියම්. ලිතියම්ගේ බලන්න න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 3ක් තියෙනවා. මම මේ සංකේතවත් කරලා තියෙන අංක 3න් ප්‍රෝටෝන 3ක් කියන එක. බෙරිලියම්ගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 4ක් තියෙනවා. මේ බලන්න ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් අපි ලියන්න දන්නවා 1s2 2s1. එතකොට මේ ඇතුළත 1s2 ඉලෙක්ට්‍රෝන දෙක මේ ඉන්නේ. 1s2 ඉලෙක්ට්‍රෝන දෙක තමයි මේ ඉන්නේ. නේ? බෙරිලියම්ගෙත් එහෙමයි. 1s2 ඉලෙක්ට්‍රෝන දෙක ඇතුලෙන් ඉන්නවා. නේද? බලන්න ලිතියම් සිට බෙරිලියම්ට යනකොට න්‍යෂ්ටියට ප්‍රෝටෝනයක් එකතු වෙලා තියෙනවා. හැබැයි ඊට සමගාමීව ලිතියම් සිට බෙරිලියම් යනකොට ඉලෙක්ට්‍රෝනය එකතු වෙලා තියෙන්නේ බාහිරම ශක්ති මට්ටමට. බාහිරම ශක්ති මට්ටමට. නේද? ඒක නිසා අර න්‍යෂ්ටියට එකතු වන ප්‍රෝටෝනය සම්පූර්ණයෙන්ම උදාසීන වෙන්නේ නැහැ. න්‍යෂ්ටියට එකතු වන ප්‍රෝටෝනය උදාසීන වෙන්නේ නැහැ. පිටතම කවචයට එකතු වුණ ඉලෙක්ට්‍රෝනය නිසා. කොටින්ම කියනවා නම් මේ ලිතියම් සිට බෙරිලියම්ට යනකොට න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. හරි. දැන් බලන්න. දැන් බලමු මේ අවසාන ඉලෙක්ට්‍රෝනය සහ මෙතන ඉන්න අවසාන ඉලෙක්ට්‍රෝන දෙක අතර න්‍යෂ්ටියත් අවසාන ඉලෙක්ට්‍රෝනයක්. න්‍යෂ්ටියත් අවසාන ඉලෙක්ට්‍රෝනක් අතර ඉලෙක්ට්‍රෝන කීයද ඉන්නේ? අවස්ථා දෙකේදීම ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඉන්නවා. අවස්ථා දෙකේදීම සමානයි. එකම කවචය, එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ විදිහට බැලුවොත් දල වශයෙන් බැලුවොත් අර ඇතුළත කවචවල ඉලෙක්ට්‍රෝන විසින් පිටත කවචවල ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇති කරන විකර්ෂණය යම් තාක් දුරකට සමානයි. එහෙම බැලුවොත් නේ. නමුත් න්‍යෂ්ටික ආරෝපණය බලන්න මෙතන 3යි මෙතන ප්‍රෝටෝන 4යි. හැබැයි න්‍යෂ්ටික ආරෝපණය බැලුවොත් න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙලා. එහෙනම් මොකද්ද කියන්න තියෙන්නේ? මෙම ඉලෙක්ට්‍රෝනය කෙරෙහි ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණයට වඩා මේ ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙලා තියෙනවා. නේද? සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙලා තියෙනවා. හරි. දැන් අපි එහෙනම් ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා කියන කාරණාව තමයි වැදගත්. හරි. පරමාණු සහ අයනවල විශාලත්වය. දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ එක තැනක ඉන්න අංශු නෙවෙයි. මේවා නොකඩවා චලනයක් ඇති කරනවා. න්‍යෂ්ටිය වටා නොකඩවා චලනයක් ඇති කරන
අංශුන්. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන වල නිරන්තර චලනය නිසා මොකද්ද කියන්නේ පරමාණු කර බාහිරම සීමාව හරියටම නිශ්චය කරගන්න අමාරුයි. නේ? මේ අරහෙ මෙහෙ යන මේ අංශු නේ? ඒක නිසා පරමාණුවකට තියුණු මායුමක් නැහැ. තියුණු මායිමක් නැහැ. නේ? මේවා ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට යන අංශුන්. ඒක නිසා හරියටම බැලුවොත් රවුමක් ඇඳලා වගේ හරියටම සීමාව අපිට ලකුණු කරන්න බෑ පරමාණුවේ අග මෙන්න මේකයි කියලා. තියුණු සීමාවක් නැහැ. ඒක නිසා පරමාණුවේ විශාලත්වය ඇත්තටම ප්‍රකාශ කරන්න පොඩ්ඩක් අපහසුයිනේ. සීමාව හරියටම දැන් නැත්තම් න්‍යෂ්ටිය සිට මෙන්න මෙතෙන්ට කොහොමද දුර කියලා කියන්න අපිට ඒක අමාරුයි නේද? ඒක නිසා විවිධ ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා මේ පරමාණුවක විශාලත්වය සඳහා. මේවා තමයි වැන් ඩර් වාල්ස් අරය, සහසංජාරය සහ ලෝහක අරය. අපි මේ තුන ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද මේ වැන් ඩර් වාල්ස් අරය කියන්නේ හරි මම මෙතන මේ අයඩීන් අණු දෙකක් බැගින් ඇඳලා තියෙනවා. මේක I2 එක අයඩීන් අණුවක් අරකට I2 අණුවක්. දැන් මේ I2 ගත්තොත් මෙතන අයඩීන් පරමාණු දෙකක් රසායනිකව බැඳිලා ඉන්නේ. මෙතනත් අයඩීන් පරමාණු දෙකක් රසායනිකව බැඳිලා ඉන්නේ. ඒක නෙවෙයි. නමුත් මෙම අයඩීන් අණුව සහ මෙම අයඩීන් අණුව රසායනිකව බැඳිලා නැහැ. නමුත් හැකිතාක් සමීපව ඉන්නේ. රසායනිකව බැඳී නැත. නමුත් අන්තරාණුක ආකර්ෂණ බල මගින් හැකිතාක් සමීපව ඉන්නේ. නේ? අන්න මේ විදිහට. දැන් එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් රසායනිකව බැඳී නොමැත. නමුත් හැකිතාක් ළඟින් ඉන්නා විට එම න්‍යෂ්ටි දෙකේ දුරෙන් හරි අඩක් අපි කියනවා මොකද්ද? වැන් ඩර් වාල්ස් අරය කියලා. එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් රසායනිකව බැඳී නොමැත. එහෙත් හැකිතාක් ළඟින් ඉන්නා විට ඒ ළඟින් ඉන්න පරමාණු දෙකෙහි න්‍යෂ්ටි දෙකේ දුරෙන් හරි අඩක් අපි ගන්නවා මොකක් විදිහටද? වැන් ඩර් වාල්ස් අරය. දී බෙදීම දෙක කියලා අපි මේ කියන්නේ වැන් ඩර් වාල්ස් අරයට. නේ? අපි ඊළඟට බලමු. සහසංයුජාරය. නැවත මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ අර කියපු උදාහරණයම තමයි I2 අණුවක්. දැන් I2 අණුව ගත්තම අයඩින් පරමාණු දෙකක් රසායනිකව බැඳිලා ඉන්නේ දැන්. සහසංයුජව බැඳිලා ඉන්නේ. සහසංයුජ බන්ධන කියන දේ ඔබ දන්න ඔබ මේ සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්න දෙයක්. සහසංයුජව බැඳිලා ඉන්න අයඩින් පරමාණු දෙකක්. එතකොට මේ එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයුජව බැඳී ඇති විට න්‍යෂ්ටි දෙක අතර දුරෙන් හරි අඩක් කියනවා කොහොමද? සහසංයුජ අරය කියලා. එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයුජව බැඳී ඇති විට න්‍යෂ්ටි දෙක අතර දුරෙන් හරි අඩ තමයි සහසංයුජ අරය කියන්නේ. ඊළඟ එක අපි කතා කරමු මොකද්ද? ලෝහකාරය ගැන. දැන් ලෝහයක් ගත්තොත් ලෝහ පරමාණු බැඳිලා තියෙන්නේ සහසංයුජ බන්ධනින් වලින්වත් වෙන මොකකින් නෙමෙයි ලෝහක බන්ධන වලින්. ලෝහයක් ගත්තොත් ලෝහ පරමාණු එකිනෙකට බැඳී ඉන්නේ ලෝහක බන්ධන නිසා. එතකොට මේ ලෝහයක් තුල මේ දැන් ලෝහ පරමාණු මේ ඉන්නේ. මේවා ලෝහක බන්ධන මගින් බැඳලා ඉන්නේ නේ. එතකොට ලෝහක බන්ධන වලින් බැඳී ඇති ලෝහ පරමාණු ගත්තොත් ඊ타ත්ම ආසන්නතම පරමාණු දෙකක් අතර න්‍යෂ්ටි දෙක අතරින් හරි අඩක් මොකද්ද? න්‍යෂ්ටි දෙක අතර දුරෙන් හරි අඩක් අපි ගන්නවා මොකක් විදිහටද? ලෝහක අරේ විදිහට. හැම වෙලාවෙම න්‍යෂ්ටි දෙක අතර දුරෙන් හරි අඩක් තමයි ඔය අරේ විදිහට සලකන්නේ. හරි. දැන් තාම අපි මේ කතා කරන්නේ පරමාණු වල විශාලත්වය පිළිබඳ. පරමාණු වල විශාලත්වය, ඒ කියන්නේ පරමාණු වල අරය ප්‍රකාශ කළ හැකි ආකාර තුනක් ගැන තමයි අපි කතා කරේ. වැන් ඩර් වාල්ස් අරය, සහසංයුජ අරය සහ ලෝහකාරය ගැන. දැන් අපි බලමු ආවර්තීය ಗುಣ කොහොමද මේ විචලනය වෙන්නේ කියලා. ආවර්තීයව කොහොමද මේ පරමාණුක අරය කියන එක විචලනය වෙන්නේ කියලා ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට. ආවර්තයක් ඔස්සේ දකුණට යන විට පරමාණුක අරයට කුමක් සිදුවේද? දැන් මම මීට කලිනුත් කතා කරා සඵල න්‍යෂ්ටික ආරෝපණය ගැන. මේ උදාහරණ දෙකමයි ගත්තේ නේද? දැන් මේ ඉන්නේ ලිතියම් පරමාණුව, අර ඉන්නේ බෙරිලියම් පරමාණුව. ලිතියම්ගේ න්‍යෂ්ටික ආරෝපණයට වඩා බෙරිලියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි. හේතුව මොකද්ද? ලිතියම්ට ඉන්නේ ප්‍රෝටෝන 3යි, බෙරිලියම්ට ඉන්නේ ප්‍රෝටෝන 4යි. නමුත් ලිතියම්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අතරත් බෙරිලියම්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අතරත් ඉන්නේ ඇතුළතින් එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක්. දෙක බැගින් ඉන්නේ. නේද? එම නිසා මේ ඇතුළත ඉන්න ඉලෙක්ට්‍රෝන මගින් අවසාන ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇති කරන විකර්ෂණය දල වශයෙන් සමානයි. නමුත් න්‍යෂ්ටික ආරෝපණය අතින් බැලුවොත් බෙරිලියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි නිසා අවසාන කවච ඉලෙක්ට්‍රෝන කෙරෙහි බෙරිලියම්ගේ න්‍යෂ්ටියෙන් ඇති කරන ආකර්ෂණ බලය වැඩි. කොටින්ම කියනවා නම් මේ අවසාන ඉලෙක්ට්‍රෝන කෙරෙහි හරි. අපි දැන් බලමු ආවර්තයක් ඔස්සේ දකුණට යන විට මේ පරමාණු කාරයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.
මේ උදාහරණය අපි මීට කලින් කතා කරා ලිතියම් සහ බෙරිලියම් නේ. දැන් ලිතියම්ගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 3යි බෙරිලියම්ගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 4යි. ලිතියම්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයත් න්‍යෂ්ටියත් අතර තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. බෙරිලියම්ගේ අවසාන කවචවල ඉලෙක්ට්‍රෝනත් න්‍යෂ්ටියත් අතර තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. ඒ විදිහට බැලුවොත් අර න්‍යෂ්ටික ආරෝපණය නිවාරණය කිරීම සඳහා අවසන් කවච ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අවස්ථා දෙකේදීම සමානයි. නේද? නමුත් න්‍යෂ්ටික ආරෝපණය බෙරිලියම්ගේ වැඩි. එහෙනම් මොකද්ද කියන්න තියෙන්නේ? මේ ලිතියම්ගේ අවසාන කවචවල ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණයට වඩා බෙරිලියම්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට අපි දන්නවා මොකද ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය දෙසට තමයි යොමු වෙන්නේ. නේ ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටිය දෙසට යොමු වීමට වැඩි ආකර්ෂණ බලයක් යෙදিলা තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙයාට වඩා මෙන්න මේ බෙරිලියම්ගේ පරමාණු කාර්යය කුඩයි. නේද? එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? ආවර්තයක් ඔස්සේ දකුණට යන විට පරමාණු කාර්යය කුඩා වෙනවා. ඒකට හේතුව මොකද්ද? සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වීම. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වීම නිසා ආවර්තයක් ඔස්සේ දකුණට යන විට පරමාණුක අරය කුඩා වෙනවා. දැන් මේ කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට මොකද වෙන්නේ කියලා තමයි මේ කතා කරන්න යන්නේ. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට කුමක්ද සිදු වෙන්නේ? බලමුකෝ. දැන් මේ ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා 1s2 2s1 නේ. එතකොට අවසාන කවචයේ ලිතියම්ට ගත්තොත් ප්‍රධාන වශයෙන් ප්‍රධාන කවච දෙකක් ඉන්නවා. නමුත් අපි සෝඩියම්ට එනවා. බලන්න මේ සෝඩියම් ගත්තොත් 1s2 ඊළඟට ඉන්නවා 2s2 2p6 අන්තිමට ඉන්නේ මොකද්ද 3s1. සෝඩියම්ට අලුතෙන් කවචයක් ඇවිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රෝන නේද? අවසාන ඉලෙක්ට්‍රෝනයේ තියෙන 3s උපශක්ති මට්ටමේ. නමුත් ලිතියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනයේ තියෙන්නේ 2s උපශක්ති මට්ටමේ. ඒ කියන්නේ සෝඩියම් ගත්තොත් අලුත් කවචයක් තුල තමයි එයාගේ නව ඉලෙක්ට්‍රෝන ඉන්නේ. අවසාන ඉලෙක්ට්‍රෝන ඉන්නේ සමාවෙන්න. ඉතින් එහෙම බැලුවොත් හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ලිතියම්ගේ න්‍යෂ්ටික ආරෝපණයට වඩා සෝඩියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි. ලිතියම්ගේ ප්‍රෝටෝන 3යි සෝඩියම්ගේ ප්‍රෝටෝන 11යි. නමුත් මෙතනදී තීරණාත්මක සාධකය වෙන්නේ මොකද්ද? අර අලුත් කවචයක් එකතු වීම කියන කාරණාව. අලුත් කවචයක් එකතු වීම නිසා ලිතියම්ට වඩා සෝඩියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි වුවත් අලුත් කවචයක් එකතු වීම නිසා ලිතියම්ට වඩා සෝඩියම්ගේ පරමාණුක අරය වැඩි වෙනවා. තීරණාත්මක සාධකය වෙන්නේ මොකද්ද? න්‍යෂ්ටික ආරෝපණය වැඩි වීම නෙවෙයි අලුතින් කවචයක් එකතු වීම. අලුතින් කවචයක් එකතු වීම නිසා මොකද වෙන්නේ? ලිතියම්ට වඩා සෝඩියම්ගේ මේ අරය වැඩි. නේද? එහෙනම් කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අලුතින් කවචයක් එකතු වීම හේතුවෙන් මොකද්ද වෙන්නේ? පරමාණු කාර්යය වැඩි වෙනවා. හරි. ඔන්න දැන් ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි මේ ප්‍රශ්නේ කියවන්න කලින් අපි දැන් දන්න දේ පොඩ්ඩක් ආය මතක් කරගමු. මොකද්ද? ආවර්තයක් ඔස්සේ දකුණට යන විට සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වීම නිසා මොකද වුනේ? පරමාණු කාර්යය කුඩා වුණා. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට මොකද වුනේ? න්‍යෂ්ටික ආරෝපණය වැඩි වුණත් ඒක නෙවෙයි තීරණාත්මක සාධකය වුණේ මොකද්ද? නව කවචයක් එකතු වීම. නව කවචයක් එකතු වීම නිසා කාණ්ඩයක් ඔස්සේ පහළට යන්න පරමාණු කාර්යය කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට වැඩි වෙනවා. නේ? හරි. ඔන්න ප්‍රශ්නය. සෝඩියම්, ඇලුමිනියම්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස්. ඔන්න ඔය කියන මූලද්‍රව්‍ය වල පරමාණු කාර්යය වැඩි වෙන අණුපිළිවෙලට සකසන්න. මේක කරන්න තියෙන ලේසිම දෙයක් නේ මොකද්ද? මෙන්න මේ කියන මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ ඉන්න තැන් ටික අපි දැනගත්තා නම් ඇතිනේ. ඔන්න බලන්න. දැන් ඔය කියපු මූලද්‍රව්‍ය ටික ආවර්තිතා වගුවේ ඉන්න තැන් ටික මම දල වශයෙන් පෙන්눔 කරලා තියෙනවා. සෝඩියම්, ඇලුමිනියම්, ෆොස්ෆරස් ඉන්නේ යට ආවර්තේ. නයිට්‍රජන්, ඔක්සිජන් උඩ ආවර්තේ නේ. දැන් බලන්න මම මෙතනම ලියලා තියෙනවා. දකුණට යනකොට අරය අඩු වෙනවා, පහළට යනකොට අරය වැඩි වෙනවා. එන හිතන්න පුළුවන්. නේ? එහෙනම් අඩුම කෙනා කවුද? අඩුම කෙනා. අනිවාර්යයෙන්ම ඔක්සිජන් වෙන්න ඕනේ. උඩට යන්න පරමාණු කාර්යය අඩු වෙනවා. දකුණට යන්නත් අඩු වෙනවා. ඊළඟට ඔක්සිජන් නේ. ඊළඟට ඉන්න ඕනේ නයිට්‍රජන්. ඔන්න ඊළඟට ඔන්න නව කවචයක් එකතු වෙනවා යට ආවර්තයට යනකොට. නේද? නව කවචයක් එකතු වෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? එතකොටත් අපි අර දෙයම තමයි ගන්න ඕනේ. දකුණට යනකොට මොනවද වෙන්නේ?
අරය අඩු වෙනවා. එහෙනම් මෙතනදී අරය අඩුම කෙනා phosphorus. ඊළඟට ඇලුමිනියම්, ඊළඟට සෝඩියම්. බලන්න උත්තරේ මේකද කියලා. ඔයාලගේ උත්තරෙත් බලන්න. ඔක්සිජන්, නයිට්‍රජන්, phosphorus, ඇලුමිනියම්, සෝඩියම් නේද? ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි කරන්න ඕන දේ තමයි ආවර්තිතාවකයේ ඒ එක් එක් මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පිහිටීම දල වශයෙන් අපි ලකුණු කරගත්තා නම් ඇති. දකුණට යනකොට අඩු වෙනවා, පහළට යනකොට වැඩි වෙනවා නේ? හරි. ඔන්න ඊළඟට අපි වැදගත්ම කතාවකට එන්නේ. කැටායන සහ ඇනායන වල අරය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ උදාහරණය තනිකරම උදාසීන පරමාණු. දැන් මේනේ කැටායන සහ ඇනායන. කැටායන කියන්නේ මොනවද කියන දේ දන්නවා. ඉලෙක්ට්‍රෝන පිටවීම නිසා තමයි කැටායන. ධනාරෝපිත අයන. ඇනායන කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැනීම නිසා ඇතිවන ඍණාරෝපිත අයන නේ. හරි. දැන් මෙතන මේ තියෙනවා කැටායන තුනක්. මේ කැටායන තුනේ අරය වැඩි වන අණුපිළිවෙලට සකසන්න. වැඩි වන අණුපිළිවෙලට සකසමු. බලමු. හරි. සෝඩියම් ධන, මැග්නීසියම් 2යි ධන, ඇලුමිනියම් 3යි ධන. ඔන්න ප්‍රශ්නය හරි. දැන් මම මේ වැඩිපුරත් එක්කම පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ. මේ ඉන්නේ සෝඩියම්. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියන්න දන්නවා. 1s2 2s2 2p6 3s1. මැග්නීසියම් 1s2 2s2 2p6 3s2. ඇලුමිනියම් 1s2 2s2 2p6 3s2 3p1. හරි. අපිට දැන් එයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වලින් නෙවෙයි වැඩක් වෙන්නේ මේ වෙලාවේදී අර කියන කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස වලින්. බලමු. සෝඩියම් ධන කියන්නේ මොකද්ද? ධන 1යි කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන්න ඕනේ. එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙනවා කියන්නේ මේ අවසානයේදී ඉන්න 3s1 ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න ඕනේ. 3s1 ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාට පස්සේ සෝඩියම් ධන කියන කැටායන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s2 2s2 2p6. මැග්නීසියම් 2යි ධන. මැග්නීසියම් 2යි ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙන්න ඕනේ. කොයි ඉලෙක්ට්‍රෝන දෙකද ඉවත් වෙන්නේ? මැග්නීසියම්ගෙන් මෙන්න මේ 3s2 කියන අවසානයේට ඉන්න ඉලෙක්ට්‍රෝන තමයි ඉවත් වෙන්නේ. එතකොටත් බලන්න මැග්නීසියම් 2යි ධනට ලැබෙන්නේ අර සෝඩියම් ධනගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඇලුමිනියම් 3යි ධන කියන්නේ මොකද්ද? එයාගෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් වෙන්න ඕනේ. ඇලුමිනියම්ගෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් වෙන්න ඕනේ. එතකොට ඇලුමිනියම් බලන්න ඇලුමිනියම්ගේ අවසානයේ ඉන්න ඉලෙක්ට්‍රෝන 3 කවුද? 3p1 සහ 3s2. මේ තුනම ඉවත් වුණාට පස්සේ ඒත් ලැබෙන්නේ ඇලුමිනියම් ධන 3ට අර කලින් කියපු කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයමයි නේ. එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියන එක අදහස මොකද්ද? මේවා සම ඉලෙක්ට්‍රෝනිකයි. සම ඉලෙක්ට්‍රෝනික කියන්නේ එකම සංඛ්‍යාවක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන නේ. මේ සම ඉලෙක්ට්‍රෝනික රසායනික ප්‍රභේදයන් සම ඉලෙක්ට්‍රෝනිකයි. බලන්න මේ තුන් දෙනාගෙම එකම කවච තුල එකම උපශක්ති මට්ටම් තුල එකම කවච තුල සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තමයි ඉන්නේ නේද? සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තමයි ඉන්නේ. නමුත් ඊට වඩා වෙනස් දෙකුත් තියෙනවා. කැටායන හැදෙනකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාට න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ නේද? අපි දන්නවා ඇලුමිනියම්ගේ පරමාණු ක්‍රමාංකය මැග්නීසියම්ට වඩා වැඩි, මැග්නීසියම්ගේ පරමාණු ක්‍රමාංකය සෝඩියම්ට වඩා වැඩි. ඔය විදිහට බැලුවොත් න්‍යෂ්ටික ආරෝපණය වැඩි කාගේද? ඇලුමිනියම්ගේ ප්‍රෝටෝන 13ක් තියෙන න්‍යෂ්ටියේ. ඊළඟට මැග්නීසියම්, ඊළඟට සෝඩියම් නේද? දැන් එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කෙරෙහි වැඩිම න්‍යෂ්ටික ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ කොයි අවස්ථාවේදීද? ඇලුමිනියම් ධන 3ෙන්. ඒක නිසා ඉලෙක්ට්‍රෝන ටික ගොඩාක් න්‍යෂ්ටිය දෙසට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ පරමාණු කාර්යය කුඩා වෙනවා. ඊළඟට මැග්නීසියම් නේ. මේ ඉන්න උදාහරණ තුනෙන් අර කියපු සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කෙරෙහි න්‍යෂ්ටික ආරෝපණය, න්‍යෂ්ටික ආකර්ෂණ බලය අඩුවෙන්ම ලබා දෙන්නේ මෙන්න මේ සෝඩියම්ගේ න්‍යෂ්ටිය විසින්. ප්‍රෝටෝන 11යි. පැහැදිලි නේද කොට? දැන් එතකොට ওই වගේ අවස්ථාවක මේ සම ඉලෙක්ට්‍රෝනික රසායනික ප්‍රභේද වල මේ පරමාණු කාර්යය සංසන්දනය කරන්න આવොත් අපිට ඔන්න ඔය විදිහ සරල විසඳුමකට යන්න තියෙන්නේ නේද? සරලයි. ඉතාමත්ම ලේසි. ඔන්න දැන් ඇනායන ඉස්සලා කතා කරා කැටායන. දැන් ඇනායන මෙන්න මේ ප්‍රශ්නය. නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, ෆ්ලෝරයිඩ්. බලන්න ඔය ඇනායනයක් ඉවත් අයින් වෙන ඇනායනයක් අපි දැන් මේ නාමකරණයේදී වුණත් අවසන් වෙන්නේ IDE අයිඩ් කියන ප්‍රත්‍යයෙන්නේ නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, ෆ්ලෝරයිඩ්. හරි. ඒක පැත්තක තියන්න. දැන් මෙන්න මේ කියන ඇනායන තුනේ අරය වැඩි වෙන අණුපිළිවෙලට සකසමු. දැන් අර කලින් කරා වගේම සරල උදාහරණයක්. මේකේ විසඳුම බලන්න කලින් ඔයාලට ඕන නම් හදලා බලන්න පුළුවන්. මොකද ඇත්තටම කොහොමද මේ උත්තරේ එන්නේ කියලා නේ. හරි. දැන් අපි බලමුකෝ විසඳුමට යමුකෝ.
අර ඉස්සල්ලා වගේම මම මේ දැන් ආය කතා කරනවා. නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් කියන තුන් දෙනාගෙන් මම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. අපි කලින් ඉගෙන ගත්තා ලියන්න කොහොමද කියලා නේ. ඒක නිසා මම ආය අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. නයිට්‍රයිඩ් N3 ඉරණ කියන එකේ අදහස මොකද්ද? N3 ඉරණ කියන එකේ අදහස අලුතින් ඉලෙක්ට්‍රෝන 3ක් නයිට්‍රජන් පරමාණුවට එකතු වෙනවා. නේ එතකොට 3p3 දැන් හිටියේ නයිට්‍රජන් වල තව ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න පුළුවන් p උපශක්ති මට්ටමට. උපරිම 6ක් තියා ගන්න පුළුවන් නිසා. ඒක නිසා 1s2 2s2 2p6 විදිහට තමයි නයිට්‍රයිඩ් අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැකසෙන්නේ. ඔක්සිජන් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2p4න් ඉවර වෙනවා. ඔක්සයිඩ් කිව්වොත් තව ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙනවා. නේ p උපශක්ති මට්ටමක උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් තියා ගන්න පුළුවන්ද? 6ක් තියා ගන්න පුළුවන්. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන දෙකත් එන්නේ කාටද? p උපශක්ති මට්ටමටයි. අන්තිමට 1s2 2s2 2p6. අර නයිට්‍රයිඩ් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයමයි එතකොට ඔක්සයිඩ්ට තියෙන්නේ. ෆ්ලෝරයිඩ් වෙනකොට එක ඉලෙක්ට්‍රෝනය එන්න ඕනේ. එතකොට ෆ්ලෝරයිඩ් ගෙත් අර විදිහමයි. බලන්න මේ තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි. එකම උපශක්ති මට්ටම් වල, එකම ප්‍රධාන ශක්ති මට්ටම් වල එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන්නේ. නේ? එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන නිසා මේගොල්ලන්ටත් කියනවා අපි සම ඉලෙක්ට්‍රෝනික රසායනික ප්‍රභේද. සම ඉලෙක්ට්‍රෝනිකයි. එකම සංඛ්‍යාව. හරි. දැන් ඉතින් එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඉන්නේ එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කෙරෙහි න්‍යෂ්ටික ආරෝපණය, න්‍යෂ්ටික ආකර්ෂණ බලයේ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තමයි දැන් අපි ඊළඟට බලන්න ඕනේ. මේ බලන්නකෝ. කවුද මේ? ෆ්ලෝරයිඩ්. ෆ්ලෝරින්ගේ න්‍යෂ්ටියේ තියෙන ආරෝපණ මේ ප්‍රෝටෝන සංඛ්‍යාව 9යි. නේ? ඔක්සයිඩ්ගේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව 8යි, නයිට්‍රයිඩ්ගේ 7යි. නේද? නයිට්‍රයිඩ්ගේ 7යි. ඉතින් බලන්න එහෙනම් එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කෙරෙහි වැඩිම න්‍යෂ්ටික ආකර්ෂණ බලයක් දියත් වෙන්නේ කොයි අවස්ථාවේදීද? ෆ්ලෝරයිඩ්ගේ. ඒක නිසා මෙයාගේ අරය තමයි කුඩාම වෙන්න ඕනේ නේ. න්‍යෂ්ටිය වෙතින් ආකර්ෂණය කරනවා නේ. එතකොට මේ උදාහරණ තුනට අනුව එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කෙරෙහි අඩුම න්‍යෂ්ටික ආකර්ෂණයේ බලපෑම තියෙන්නේ කොතනද? මේ නයිට්‍රයිඩ්ගේ. ඒක නිසා එයාගේ අරය තමයි වැඩිම වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ සරල විසඳුම් මගින් අනායන සහ කැටායන වල අරය අපිට විචලනය වෙන ආකාරය එහෙම නැත්නම් සංසන්දනය කරගන්න පුළුවන්. හරි. ඔන්න ඊළඟට ඉන්නවා ප්‍රශ්නයක්. නියෝන්, සෝඩියම් ධන, මැග්නීසියම් 2යි ධන, ඇලුමිනියම් 3යි ධන, නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, ෆ්ලෝරයිඩ් යන උදාසීන පරමාණු ඇතුළු අයන සලකන්න. මෙතන උදාසීන එක්කෙනා ඉන්නේ කවුද? මේ නියෝන් විතරයි. අනිත් අය ඔක්කොම අයන. මේ සියල්ලටම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්නලු. ඊළඟට කියනවා මොකද්ද? මෙම සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියේ අරය වැඩි වන අණුපිළිවෙලට සකසන්න. බලමු. මේ ඔක්කොටම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. දැන් ඔයාලම මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න කලින් උත්තර ලියලා ඉන්න එක තමයි වැදගත්. අපි දැන් විසඳුමට යමු. හැමෝටම තියෙන එකම වින්‍යාසය නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නේ? නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අර කලින් කතා කරපු උදාහරණ ටිකමයි මේ ඉන්නේ. නේද? මෙන්න උත්තරේ. එකම ඉලෙක්ට්‍රෝන මේ හැමෝම සම ඉලෙක්ට්‍රෝනිකයිනේ. හැමෝම සම ඉලෙක්ට්‍රෝනිකයි. නමුත් න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝන සංඛ්‍යාව අතින් බැලුවොත් වැඩිම ප්‍රෝටෝන සංඛ්‍යාවක් හිටියේ ඇලුමිනියම්ට. නේ? ඒක නිසා ඇලුමිනියම්ගේ න්‍යෂ්ටියෙන් තමයි අර සම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කෙරෙහි වැඩිම ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ. ඒක නිසා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය දෙසට තව නැඹුරු වෙනවා. තව ලං වෙනවා. ඒ කියන්නේ අරය කුඩා වෙනවා. නේද? ওই විදිහට න්‍යෂ්ටික ආකර්ෂණ බලය අඩුවන අණුපිළිවෙලට බැලුවොත් පරමාණු කාර්යය වැඩි වෙන අණුපිළිවෙල අපිට හදා ගන්න පුළුවන් සම ඉලෙක්ට්‍රෝනික රසායනික ප්‍රභේදවල. හරි. අපි දැන් කතා කරන්න යන්නේ දෙවන ගුණාංගය ගැන. මොකද්ද? අයනීකරණ ශක්තිය. මොකද අයනීකරණ ශක්තිය කියන්නේ? භෞමික අවස්ථාවේ ඇති හුදකලා වායුමය පරමාණුවකින් හෝ වායුමය අයනයකින් තනියම ඉන්න උදාසීන පරමාණුවකින් හරි අයනයකින් හරි හැබැයි වායුමය අවස්ථාවේ ඉන්න ඕනේ. න්‍යෂ්ටියට ඇත්තට මෙතන මෙහෙම ලිව්වට න්‍යෂ්ටියට ලිහිල්වම බැඳලා තියෙන ඉලෙක්ට්‍රෝනය ඉවත් කිරීමට අවශ්‍ය වන ශක්තිය තමයි අයනීකරණ ශක්තිය කියන්නේ. භෞමික අවස්ථාවේ ඇති හුදකලා වායුමය පරමාණුවකින් හෝ වායුමය අයනයකින් මෙතෙන්ට තව වැදගත් කොටසක් එකතු වෙන්න ඕනේ. න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝනය ඉවත් කිරීමට අවශ්‍ය වන ශක්තිය තමයි අයනීකරණ ශක්තිය කියන්නේ.
මේ බලන්න අවශ්‍ය ශක්තිය. ඒ කියන්නේ ශක්තිය මේකට සපයන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම සඳහා ශක්තිය සපයන්න ඕනේ. නේ? ශක්තිය සපයනවා. දැන් ඇත්තටම බැලුවොත් මේ එක් පරමාණු අපි පරීක්ෂණ වලට ලක් කරන්නේ නැහැනේ. එක පරමාණුවක් අරගෙන ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න එහෙම කරන්න අමාරුනේ. පරමාණු කියන දේවල් ඉතාමත්ම කුඩා අංශු. ඒක නිසා මේ අර්ථ දැක්වීමේ මෙහෙම තිබුණට ඇත්තටම බලන්නේ අපි මේක ශක්තියක් විදිහට ඉදිරිපත් කරන්නේ මවුලයක් සඳහා. එවැනි පරමාණු මවුලයක් සඳහා කිලෝජූල් කොච්චරක් ඕනිද? එවැනි අයන මවුලයක් සඳහා කිලෝජූල් කොච්චරක් ඕනිද? නේ මවුලයට තමයි අපි මේ ශක්ති ප්‍රමාණය ලබා දෙන්නේ. අයනීකරණ ශක්තිය. බලමු උදාහරණ මේ බලන්නකෝ. දැන් සෝඩියම්ගේ පළමු අයනීකරණය මේ I1 කියලා සංකේතයකුත් දෙනවා. පළමු අයනීකරණය. මොකද මේ බලන්න වායුමය අවස්ථාවේ ඉන්න ඕනේ සෝඩියම්. වායුමය අවස්ථාවේ ඉන්න ඕනේ. ඉතින් එයාගේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම අපි දන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනකොට එකක් ඉවත් වුණාම ධන එක ආරෝපණයක් ලැබෙන්නේ නේ. එතකොට සෝඩියම් ධන ගෑස් ඉලෙක්ට්‍රෝනයක් උතුන ඔන්න පළමු අයනීකරණයට අදාළ සමීකරණය. එහෙනම් සෝඩියම්ගේ දෙවන අයනීකරණයට අදාළ සමීකරණය වෙන්නේ මොකද්ද? කෙලින්ම සෝඩියම්ගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක්ම ඉවත් වීම නෙවෙයි දෙවන අයනීකරණය කියන්නේ. පළවෙනි අයනීකරණයෙන් පසු ඊළඟ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. නේ? පළවෙනි අයනීකරණය සිදු වෙලා තියෙන්න ඕනේ වෙනකොට. එතකොට පළවෙනි අයනීකරණය සිදු වුණාට පස්සේ ඉන්නේ සෝඩියම් ධන. සෝඩියම් ධන ගෑස් වලින් එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන්න ඕනේ. එතකොට සෝඩියම් 2යි ධන ගෑස් හැදෙනවා. පැහැදිලි? ඒක තමයි දෙවන අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය I2 නේද? ඇත්තනම බලන්නකෝ දැන් මේ පිටින්ම ඉන්න ඉලෙක්ට්‍රෝනය අර න්‍යෂ්ටියට ලිහිල්වම බැඳිලා ඉන්න ඉලෙක්ට්‍රෝනය පිළිවෙලින් අයින් කරගෙන යනවා. ඒක නිසා හැබැයි නමුත් මොකද වෙන්නේ? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව මොකද වෙන්නේ? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට කිසිම දෙයක් වෙන්නේ නැහැ. පිටම ඉන්න ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. එතකොට සෝඩියම් ධන හැදෙනවා. නේ? ඊළඟට ඉන්න ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. ඊළඟට සෝඩියම් 2යි ධන හැදෙනවා. හැබැයි අර බාහිර කවචවල ඉන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එන්න අඩු වෙනවා. නමුත් න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සංඛ්‍යාවට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පැහැදිලි වෙන්න ඕන දෙයක් තියෙනවා. පළවෙනි අයනීකරණයට වඩා දෙවන අයනීකරණය විශාලයි. දැන් උදාහරණයක් විදිහට සෝඩියම්ම ගන්නකො. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 11ක් ඉන්නවා. සෝඩියම්ගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය ඉවත් වුණාට පස්සේ ඉන්න ඉලෙක්ට්‍රෝන 10යි. නේ? අර මුල් අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන 11ක් කෙරෙහි තමයි න්‍යෂ්ටිය විසින් එයාගේ ආකර්ෂණ බලය පතුරවා හැරියේ. හැබැයි ඊළඟ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන 10ක් කෙරෙහි න්‍යෂ්ටිය විසින් එයාගේ ආකර්ෂණ බලය පතුරවන්නේ නේද? ඒ විදිහට බලද්දී එන්ඩෙන් ඉලෙක්ට්‍රෝනේ ඉවත් වෙන්න ඉලෙක්ට්‍රෝන ටික ඉතිරිවන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටියට තදින් තව ආකර්ෂණය වෙනවා. පැහැදිලිනේ? ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න ඉතිරිවන ඉලෙක්ට්‍රෝන තව න්‍යෂ්ටියට තදින් ආකර්ෂණය වෙනවා. ඒක නිසා පළමු අයනීකරණයට වඩා දෙවන අයනීකරණය විශාලයි. ඊට වඩා තුන්වන අයනීකරණය විශාලයි. ඔය විදිහට එන්න අනුයාත අයනීකරණ ශක්තිය ගත්තොත් ඉදිරියට යනකොට එන්න අගයන් වැඩි වෙනවා. අනුයාත අයනීකරණයන්. හරිද? පළමු අයනීකරණ ශක්තියෙහි ආවර්තීය නැඹුරුතා. පළමු අයනීකරණ ශක්තියේ ආවර්තීය නැඹුරුතා. පළමු අයනීකරණය. දැන් පොඩ්ඩක් බලමු මේ ආයෙ මම සරල උදාහරණයක් දීලා තියෙන්නේ. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට පළමු අයනීකරණ ශක්තිය අඩු වෙනවලු. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට පළවෙනි අයනීකරණ ශක්තිය අඩු වෙනවා. මේ බලන්නකෝ. අපි මේ දේ මීට කලින් පොඩ්ඩක් කතා කරා අරය ගැනදී. මේ ලිතියම් සහ සෝඩියම්. ලිතියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය 3යි. සෝඩියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව 11යි. න්‍යෂ්ටික ආරෝපණය අතින් බැලුවොත් සෝඩියම්ගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි තමයි. නමුත් ලිතියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ මේ බලන්න පළවෙනි කවචයෙන් පස්සේ දෙවන කවචේ. නමුත් සෝඩියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ පළවෙනි කවචේ දෙවන කවචේ ඊළඟට තුන්වන කවචේ. තව අලුත් කවචයක් එකතු වෙලා තියෙනවා ලිතියම්ට වඩා. ඉතින් මේ කවච සංඛ්‍යාව වැඩි වීම නිසා මොනවද වෙන්නේ? න්‍යෂ්ටියෙන් අර අවසාන ඉලෙක්ට්‍රෝනය කෙරෙහි තියෙන දුර එන්න වැඩි වෙනවා. නේ? දුර එන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ අවසාන ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටියට දක්වන දුර වැඩි වෙනකොට මේ න්‍යෂ්ටියේ ආකර්ෂණ බලය න්‍යෂ්ටිය දැනෙන ප්‍රමාණය අර අවසාන ඉලෙක්ට්‍රෝනයට අඩු වෙනවා. ඒක නිසා ඒ ඉලෙක්ට්‍රෝනය අර න්‍යෂ්ටික ආරෝපණයෙන් මුදවාගෙන ඉවත් කරන්න ඉතා පහසු වෙනවා. නේ? අරේ වැඩි වෙන තරමට අවසානයේට ඉන්න ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටික ආකර්ෂණ බලයෙන් මුදවාගෙන ඉවත් කිරීම පහසු වෙනවා. ඉවත් කිරීම පහසු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සපයන්න වෙන්නේ අඩු ශක්ති ප්‍රමාණයක්. ඒක තමයි මේ කියන්නේ. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට මොනවද වෙන්නේ? අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියන එක.
නේද? ඒ අපේ වචනයෙන් අපි තේරුම් ගන්න පුළුවන්. ආවර්තයක් ඔස්සේ දකුණට යන විට පළවෙනි ආයනීකරණ ශක්තිය සමස්තයක් ලෙස වැඩිවීමේ නැඹුරුවක් දැක්වුවද අක්වක් රටාවක් පෙන්වනවා. දකුණට යනකොට මේ ආයනීකරණ ශක්තිය සමස්තයක් විදිහට වැඩි වෙනවා කියලා කියන්නේ. නමුත් ඒක පොඩ්ඩක් අඩු වෙවි වැඩි වෙවි ඔහොම කොහොම හරි යනවා. දැන් බලන්න දැන් මේ පින්තූරේ මේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. නමුත් සමස්තයක් විදිහට බැලුවොත් නැඹුරුව තියෙන්නේ මේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ වැඩි වෙන දිශාවට. ඒක තමයි ඔය කියන්නේ නේ අක්වක් රටාවක් පෙන්වුවද සමස්තයක් විදිහට බැලුවොත් නැඹුරුතාවයේ තියෙන්නේ ආයනීකරණ ශක්තිය වැඩිවීම සඳහා. හරි. ඔන්න බලන්නකෝ. ලිතියම් සිටය නියෝන් දක්වා පළමු ආයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය සලකා බලමු. ලිතියම් දෙවන ආවර්තයේ ඉන්නේ ලිතියම් ඊළඟට බෙරිලියම් බෝරෝන් ඔය විදිහට නේද? දෙවන ආවර්තයේ ඉන්න කට්ටියගේ පළමු ආයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය තමයි මේ ප්‍රස්ථාරයේ පෙන්눔 කරලා තියෙන්නේ. බලන්න. දැන් මේකේ පළමු ආයනීකරණ ශක්තිය කිලෝජූල් මවුලයට. පළමු ආයනීකරණ ශක්තිය බලන්න. y අක්ෂයේ ශක්තිය දැන් මෙතන තියෙනවා එක් මූලද්‍රව්‍ය. ලිතියම්ට වඩා බෙරිලියම් වැඩි. දැන් අපි අර ඉස්සලා කියපු කතාවට එකඟයි ඒක. ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට මොකද වෙන්නේ? ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. පළමු ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හැබැයි ආය බෙරිලියම් ඉඳන් බෝරෝන්ට එනකොට අඩු වෙලා තියෙනවා. මම මේ රවුන්ඩ් කරලා තින්නේ වෙනස අඩුවීම. සමස්තයක් විදිහට බැලුවොත් වැඩි වෙන්න තමයි යෝනේ. නමුත් නැවත මෙතන අඩුවීමක් පෙන්눔 කරලා තිනවා. ඊට පස්සේ ආය බෝරෝන් කාබන් නයිට්‍රජන්ට එනවා. ආය නයිට්‍රජන් ගින්දා ඔක්සිජන්ට එනකොට බලන්න මේ රවුන්ඩ් කරලා තියෙන්නේ අඩුවීමක් තියෙන්නේ නේ. මේ රටාව ඉතාමත්ම වැදගත්. මේ රටාව ඉතාමත්ම වැදගත්. මේ පළමු ආයනීකරණ ශක්තිය විචලනය වෙන ආකාරය මේ රටාව ඉතාමත්ම වැදගත්. අපි දැන් බලමු අය එහෙම වැඩි වෙන එකයි අඩු වෙන එකයි ඕකට හේතු මොකක්ද තියෙන්න එපේ ඒවත් බලමු. හරි. දැන් මේ ඔන්න ලිතියම් ගින්දන් බෙරිලියම් මේ ලිතියම් ගින්දන් බෙරිලියම්ට යනකොට මොකද වුනේ? වැඩි වෙනවා. මොකද වැඩි වෙන්නේ? පළමු ආයනීකරණ ශක්තිය. ඒකට හේතුව දැන් බලමු. හරි. මේ හේතුව නැවත ඉතින් අපි කතා කරන දෙයක් තමයි. මීට කලිනුත් මේවාම කතා කරා. මොකද්ද? ලිතියම්ගේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන 3යි බෙරිලියම්ගේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන 4යි. නේ? ලිතියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනයට ඇතුළතින් ඉන්න කවචවල ඉලෙක්ට්‍රෝන 2යි. ඒ කියන්නේ න්‍යෂ්ටියත් අවසාන ඉලෙක්ට්‍රෝනත් අතර ඉලෙක්ට්‍රෝන 2යි. බෙරිලියම්ගෙත් ඒ තත්ත්වෙම තමයි. අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර ඇතුළත කවචයේ ඉලෙක්ට්‍රෝන 2 බැගින් ඉන්නවා. නේද? ඒක නිසා අපි දන්නවා අවසාන කවචවල ඉන්න ඉලෙක්ට්‍රෝන කෙරෙහි න්‍යෂ්ටිය විසින් දක්වන සමා වෙන්න අවසාන කවචවල ඉන්න ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණය ලිතියම්ට වඩා බෙරිලියම්ගේ වැඩි. ලිතියම්ට වඩා බෙරිලියම්ගේ වැඩි. නේ? ඒක නිසා මොකද වෙන්නේ? ලිතියම්ට වඩා අරයත් ඇත්තටම බෙරිලියම්ගේ අඩු වෙනවා. අපි ඒක කතා කරා පළමු මේ මොකද්ද මේ අරය සම්බන්ධව කතා කරනකොට නේද? හරි. දැන් ඇත්තටම මේ අවසාන ඉලෙක්ට්‍රෝනයක් කෙරෙහි ලිතියම්ගේ න්‍යෂ්ටිය මගින් ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණයට වඩා මෙතන ඉන්න අවසාන ඉලෙක්ට්‍රෝන කෙරෙහි බෙරිලියම්ගේ න්‍යෂ්ටිය විසින් ඇතිවන සඵල න්‍යෂ්ටික ආරෝපණයේ බලපෑම වැඩි. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වඩා මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. නේ? වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක තමයි ලිතියම්ගේ සිට බෙරිලියම්ට යනකොට පළමු ආයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ. ඇත්තටම බැලුවොත් නැඹුරුවක් විදිහට ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට ඕක තමයි සිද්ධ වෙන්න ඕනේ. නේද? සඵල න්‍යෂ්ටික ආරෝපණය එන්න වැඩි වෙනවනේ. හරි. ඒක නෙමෙයි කතන්දරේ. දැන් අර බලන්නකෝ. හැබැයි බෙරිලියම්ගේ නම් බෝරෝන්ට එනකොට මොකද වෙන්නේ? ඇත්තටම බෙරිලියම්ගේ නම් බෝරෝන්ට යනකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. අරේ අඩු වෙනවා එන්න. ඒ කියන්නේ න්‍යෂ්ටියේ සිට අවසාන ඉලෙක්ට්‍රෝනය කෙරෙහි තියෙන දුර අඩු වෙනවා. ඒක හරි. නමුත් මොකද්ද මේ වෙන්නේ? එහෙනම් මම ඒක පැහැදිලි කරන්න. මේ බලන්න. බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලියලා තියෙනවා. බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලියලා තියෙනවා. 1s2 2s2. මම ඒක අර කාක්ෂික සටහනක පෙන්눔 කරලා තියෙනවා. 1s2 2s2. මේ බෙරිලියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝන පිරෙනකොට සිද්ධ වෙලා තියෙන එක වැදගත් දෙයක් තියෙනවා. අවසාන උපශක්ති මට්ටම පූර්ණ වශයෙන් පිරලා තියෙනවා. බෙරිලියම් බලන්න බෙරිලියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝන දෙක සැලකුවොත් එම වින්‍යාසය සිදු කරලා තියෙන්නේ මොකද්ද? අවසාන උපශක්ති මට්ටම පූර්ණ වශයෙන් පුරවලා තියෙනවා. අවසාන උපශක්ති මට්ටම පූර්ණ වශයෙන් පිරලා තියෙන්නේ. හැබැයි බෝරෝන් බලන්න. බෝරෝන්ගේ අවසාන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙනකොට අවසානට එහෙම දෙයක් වෙලා නැහැ. 2s2 පිරලා නැවත
ආය වෙනත් උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා තියෙන්නේ නේ. උපශක්ති මට්ටමක් පූර්ණ වශයෙන් පිරී තිබීම සාපේක්ෂව ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. මොකද්ද? උපශක්ති මට්ටමක් පූර්ණ වශයෙන් පිරී තිබීම සාපේක්ෂව ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ඇත්තටම බැලුවොත් එහෙනම් මේ බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට වඩා ස්ථායී. ඉතින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකින් එම දැන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා කියන්නේ එම ස්ථායී බව බිඳවට්ටනවා කියන එකනේ. එතකොට ස්ථායී බව බිඳවැටීම සඳහා වැඩි ශක්තියක් ඇත්තටම අවශ්‍ය වෙනවා. ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බිඳවැටීමට ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වුණත් එකයි ඉලෙක්ට්‍රෝනයක් ලබා දීමට වුණත් එකයි. ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බිඳවැටීමට නම් ඇත්තටම තරමක් වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක තමයි බෙරිලියම්ට වඩා බෝරෝන්ට වඩා බෙරිලියම්ගේ පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙලා තිබුණේ. මේ බලන්න. නේ බෝරෝන්ට වඩා බෙරිලියම්ගේ පළමු අයනීකරණ ශක්තිය වැඩි. හේතුව මොකද්ද? බෙරිලියම්ගේ අවසානයේට උපශක්ති මට්ටමක් පූර්ණ වශයෙන් පිරී පැවතීම කියන ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අත්පත් කරගෙන තිබීම. නේද? හරි. ඕන දැන් නයිට්‍රජන් ආයන් අපි මොකද මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් මේ බලන්න. අපි ඉස්සල්ලා කතා කරා මොකද්ද? සමස්තයක් විදිහට මේ නැඹුරුවක් විදිහට බැලුවට පස්සේ මේ යන්න ඕනි වැඩිවීමක්. පළමු අයනීකරණ ශක්තියේ වැඩිවීමක් තමයි තියෙන්න ඕනේ. නමුත් ආය මේ බලන්න නයිට්‍රජන් ගින්නම් ඔක්සිජන්ට එනකොට ආය අඩු වෙලා තියෙනවා. අර බෙරිලියම් ගින්නම් බෝරෝන්ට එනවා වගේ නයිට්‍රජන් ගින්නම් ඔක්සිජන්ට එනකොට ආය අඩු වෙලා තියෙනවා. ඒකටත් හේතුවක් තියෙන්න ඕනේ. බලමු. මොකද්ද මේ හේතුව? මේ තියෙන්නේ. දැන් ඔන්න බලන්නකෝ. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p3 ඔක්සිජන්ගේ 1s2 2s2 2p4 මම ශක්ති මට්ටම මේ කාක්ෂික සටහනක් මේ විදිහට අඳිනවා. බලන්න කාක්ෂික සටහනක් ඇඳලා පස්සේ මේ බලන්නකෝ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකා බලනකොට මේ 2p උපශක්ති මට්ටම හරියටම අර්ධ වශයෙන් පිරලා තියෙන්නේ. හරියටම අර්ධ වශයෙන් පිරලා තියෙන්නේ. උපශක්ති මේ p උපශක්ති මට්ටමක උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්න පුළුවන්. නමුත් මෙතන 3ක් ඉන්නවා. හරියටම අර්ධ වශයෙන් පිරලා තියෙන්නේ. නේද? උපශක්ති මට්ටමක් හරියටම අර්ධ වශයෙන් පිරී පැවතීමත් සාපේක්ෂව ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. මොකද්ද? අපි මීට කලින් කතා කරා මොකද්ද? උපශක්ති මට්ටමක් පූර්ණ වශයෙන් පිරී පැවතීම ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කියලා. මේකත් එහෙ විදිහමයි. උපශක්ති මට්ටමක් හරියටම අර්ධ වශයෙන් පිරී පැවතීමත් සාපේක්ෂව ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. දැන් බලන්නකෝ. එතකොට මේ නයිට්‍රජන්ගේ අවසානයේට 2p3 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ. නමුත් ඔක්සිජන්ගේ එක 2p4. එතකොට මේ 2p4 කියන තත්වයට වඩා 2p3 කියන තත්වය, ඒ කියන්නේ හරියටම අර්ධ වශයෙන් පිරී පැවතීම කියන තත්වය ස්ථායී. එහෙනම් අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට වඩා මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වැඩි. එහෙනම් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බිඳවැටීම සඳහා සපයන්න ඕන ශක්තිය වැඩි. ඒ කියන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට සපයන්න ඕන ශක්තිය අතනින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට සපයන්න ඕන ශක්තියට වඩා වැඩි. ඒක නිසා තමයි අයනීකරණ ශක්තිය නයිට්‍රජන්ගේ වැඩි ඔක්සිජන්ට වඩා. නේද? දැන් අපි ආයෙ මම එන්නම්කෝ මේ බලන්න. මේ බලන්නකෝ. දැන් මේ රූප සටහන ගත්තට පස්සේ නැඹුරුවක් විදිහට වමේ සිට දකුණට යනකොට වැඩිවීමක් තමයි තියෙන්නේ. ඒ අතරතුරේ නැවත අඩුවීම් දක්නට ලැබෙනවා. අපි ඒවට හේතු සලකා බැලුවා මොකද්ද කියලා. මේවා හැබැයි ෆ්ලෝරින් ගින නියොන්ට එනකොට කැපී පෙනෙන වැඩිවීමක් දක්වනවා. අනෙත් හැම තැනකටම වඩා ෆ්ලෝරින් සිට නියොන්ට එනකොට ඇත්තටම බැලුවොත් කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙනවා. කැපී පෙනෙන වැඩිවීමක්. දැන් ඔය රූප ඒ ප්‍රස්ථාරයේ තියෙන ප්‍රමාණයටත් වඩා හරියටම අපි පරිමාණයට ඇඳනනම් ඒ කැපී පෙනෙන වෙනස අපිට හරියටම මේ බලා ගන්න පුළුවන්. මේක නියොන් මේ බලන්නකෝ. නියොන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ 1s2 2s2 2p3 එයාගේ අවසාන ප්‍රධාන ශක්ති මට්ටම 2s සහ 2p අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්නවා උපශක්ති මට්ටම් දෙකක් නියොන්ගේ 2s උපශක්ති මට්ටමයි 2p උපශක්ති මට්ටමයි. එතකොට එයාගේ ඒ ප්‍රධාන ශක්ති මට්ටමම සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. උපශක්ති මට්ටම නෙවෙයි සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. ප්‍රධාන ශක්ති මට්ටමම සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ.
ඒක ඊටාත්ම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ඇත්තටම බැලුවොත් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේදී උච්ච වායු ඇයි ඊටාත්ම ස්ථායි රසායනික ප්‍රභේද කියන එක කතා කරා නේ. ඒගොල්ලෝගේ අෂ්ටකය සම්පූර්ණ වෙනවා. මේ මෙතනදී අවසාන උපශක්ති මට්ටමට 2s සහ 2p කියන සමා වෙන්න අවසාන ප්‍රධාන ශක්ති මට්ටමට 2s සහ 2p කියන උපශක්ති මට්ටම් අයිති වෙනවා. හොඳයි අපි නැවත බලමු අර ප්‍රස්ථාරයේම අපි දන්නවා දැන් මම කිව්වා නැඹුරුවක් විදිහට බැලුවොත් ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට පළමු අයනීකරණ ශක්තියෙහි වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ අතරතුරේ අඩුවීම් නැවත මේ සිදු වෙනවා අපි දැන් කතා කරන්නේ. මේ ප්‍රස්ථාරයේත් ඇත්තට මේක නිවැරදි නැහැ මම මේ ඇඳලා තියෙන විදිහ මේක ඇත්තම ඔය තියෙන සැබෑ දත්ත ටික අරගෙන පරිමාණයට ඇඳනම් මේ ෆ්ලෝරින් සහ නියෝන් අතර අතිශයින්ම කැපී පෙනෙන වෙනස් වීමක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ ෆ්ලෝරින්ට වඩා නියෝන්ගේ පළමු අයනීකරණ ශක්තියෙහි ඉතා වැඩි වෙනසක් පෙන්눔 කරනවා. ඉතාමත්ම කැපී පෙනෙන වෙනසක් මේ හරියේ තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. අපි බලමු. දැන් මේ බලන්න. දැන් නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 නේද? දැන් මීට කලින් කතා කරා උපශක්ති මට්ටමක් පූර්ණ වශයෙන් පිරී පැවතීමත් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නේ. උපශක්ති මට්ටමක් අර්ධ වශයෙන් පිරී පැවතීමක් තරමක් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. හැබැයි මේ නියෝන් වගේ කෙනෙක් ගත්තට පස්සේ බලන්නකෝ. නේද? නියෝන් ගත්තම නියෝන්ගේ අවසාන කවචයට අයිති වෙන්නේ 2s උපශක්ති මට්ටම සහ 2p උපශක්ති මට්ටම යන දෙන්නගේම එකතුව නේ. අවසාන ප්‍රධාන කවචය හැදෙන්නේ 2s සහ 2p උපශක්ති මට්ටම් වලින්. ඉතින් බලන්න 2s උපශක්ති මට්ටමත් පූර්ණ වශයෙන් පිරලා තියෙන්නේ 2p උපශක්ති මට්ටමත් පූර්ණ වශයෙන් පිරලා තියෙන්නේ නේද? නියෝන් කියන්නේ උච්ච වායු වින්‍යාසයේ තියෙන මූලද්‍රව්‍යයක් නේද? ඉතින් උච්ච වායු වින්‍යාසයක් තියෙනවා නම් ඒගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉතාමත්ම ස්ථායි. ඉතින් එවැනි ඉතාමත්ම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බිඳ වැටීමට නම් ඉතාමත්ම ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක තමයි අර ෆ්ලෝරින්ට වඩා නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉතාමත්ම වැඩි. අපි අර ලිතියම් සිට නියෝන් දක්වා මේ පළමු අයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය බැලුවනේ. ඒ වගේමයි එම රටාවමයි තියෙන්නේ සෝඩියම් සිට ආගන් දක්වා යනකොට. බලන්න. ඔබට දැන් පුළුවන් මේකේ පැහැදිලි කරන්න සෝඩියම් ඉඳන් මැග්නීසියම්ට යනකොට ඇයි පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ කියන එක පැහැදිලි කරන්න පුළුවන් නේද? මැග්නීසියම්ගෙන් ඉඳන් ඇලුමිනියම්ට යනකොට ඇයි පළවෙනි අයනීකරණ ශක්තිය නැවත අඩු වෙන්නේ කියන එකත් දැන් පැහැදිලි කරන්න පුළුවන් කමක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට මේක පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. අර කලින් කරපු පැහැදිලි කිරීමමයි මෙතෙන්ට තියෙන්නේ. පැහැදිලිනේ? මේ තියෙන තුන්වන ආවර්තයට අයත් මූලද්‍රව්‍යවල S සහ P ගුණ වල මූලද්‍රව්‍යවල අයනීකරණ ශක්තිය විචලන වෙන ආකාරය. කලින් කතා කරේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍ය. හරි. දැන් මේක බලමු ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. නේද? පහතදී ඇති අනුයාත අයනීකරණ ශක්තිය ඇසුරෙන් අදාළ මූලද්‍රව්‍ය පරමාණුව ආවර්තිතාවකයේ කුමන කාණ්ඩයටද අයිති වෙන්නේ කියලා හොයන්න කියලා තමයි කියන්නේ. ආර්ධාවකයේ කුමන කාණ්ඩයටද මේ අයිති වෙන්නේ? පොඩක් බලමුකෝ. අනුයාත අයනීකරණ ශක්තිය මේ තියෙන්නේ. පළමු අයනීකරණ ශක්තියවත් දෙවන අයනීකරණ ශක්තියවත් නෙවෙයි අනුයාත අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ එකම මූලද්‍රව්‍යයේ අනුයාත අයනීකරණ ශක්තිය. එකට පස්සේ දෙක I1, I2, I3, I4 එහෙමනේ. හරි බලන්නකෝ. මේ අනුයාත අයනීකරණ ශක්තියින් ටික බලාගෙන ගියාම ඔය මොන අගයන් දෙක අතරද කැපී පෙනෙන වෙනසක් පෙන්눔 කරන්නේ. කැපී පෙනෙන වෙනසක් පෙන්눔 කරන්න. බලන්න දල වශයෙන් බලාගෙන මෙතන නිකන් 1000ක් වගේ. බලන්න මෙතන 6000 ඉඳන් 37000යි. එතන කැපී පෙනෙන වෙනසක් තියෙනවා නේද? කැපී පෙනෙන වෙනසක් තියෙනවා. I1 කියන්නේ මොකද්ද? පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. I2 කියන්නේ දෙවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. I3 තුන්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. I4 හතරවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. I5 වලට එනකොට තමයි පස්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ. හැබැයි පස්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න යනකොට මොකද වෙන්නේ? විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒකේ අදහස මොකද්ද? මේ පස්වන ඉලෙක්ට්‍රෝනය ඉන්නේ
ඇතුළත ඉඳපු අලුත් කවචයක් තුල දැන් පිටත කවචය ඉවත් අයින් කරගෙන පිටත කවච වල ඉන්න ඉලෙක්ට්‍රෝන ඉවත් වීගෙන යනකොට අන්තිමට ආයෙන්නේ කවුද? ඇතුළත ඉන්න කවචයක්. ඒකට ඇතුළත ඉන්න කවචයෙන් පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න යනකොට තමයි මේ ශක්තිය කැපී පෙනෙන වෙනසක් සිදු වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා ඉන්න ඕනේ කොහෙද? හතරවන කාණ්ඩේ. කාබන් වගේ කියන්නේ කාබන් සිලිකන් වගේ. මේක හරියටම දත්ත දන්නේ නැති නිසා සමහරට කාබන් වෙන්න පුළුවන් සිලිකන් වෙන්න පුළුවන් නේද? හා. ඔන්න වැදගත් දෙයක් තව තියෙනවා. දැන් අපි කතා කරේ අයනීකරණ ශක්තිය. අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම වායුමය පරමාණුවකින් හෝ වායුමය අයනයකින්. හුදකලාව පවතින වායුමය පරමාණුවකින් හෝ වායුමය අයනයකින් ඉලෙක්ට්‍රෝනය නැස්ටියට ලිහිල්වම වැදී ඇති ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට අවශ්‍ය වන ශක්තිය. දැන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. මොකද්ද මේ කියන්නේ? වායුමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් ලබා දීමේදී සිදුවන ශක්ති විපර්යාසය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. ඒකට සංකේතයකුත් තියෙනවා. ඩෙල්ටා EG ඉලෙක්ට්‍රෝන ගේයින් කියන එක. ඉලෙක්ට්‍රෝන ගේයින් ලෙසින් හඳුන්වයි නේද? බලන්නකෝ. ක්ලෝරින් කියන වායුමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් දුන්නාට පස්සේ හැදෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන දුන්නම හැදෙන්නේ ඇනායනනේ. දැන් එතකොට ඍණ 1 ආරෝපණය සහිත ඇනායනය ක්ලෝරයිඩ් හැදලා තිනවා. ඔක්කොම වායු. ඉතින් මේකත් අර විදිහම තමයි ඉතින් තනි පරමාණු අරගෙන ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ නැහැ. නේද? සාම්පලයක් විදිහට ගන්න. එතකොට ඇත්තටම බැලුවොත් මෙතන කිසියම් මෙවැනි වායු පරමාණු මවුලයක් සඳහා තමයි ඒ අදාළ ශක්තිය ඉදිරිපත් කරන්නේ. නේද? කිලෝ ජූල් මවුලයට. මෙතන වැදගත් කතාවක් තියෙනවා. ඉතාමත්ම වැදගත් කතාවක්. බොහෝ පරමාණු සඳහා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ඍණාගයකි. ඍණාගයක් කියන එකේ අදහස මොකද්ද? ශක්තිය නිදහස් කරනවා කියන එක. ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසා ශක්තිය පිට වෙනවා. ශක්තිය නිදහස් වෙනවා. එනම් එම ක්‍රියාවලිය තුළදී ශක්තිය විමෝචනය වේ. විමෝචනය වෙනවා කියන්නේ නිදහස් වෙනවා කියන එක. උදාහරණයක් විදිහට මේ බලන්නකෝ. දැන් අර කලින් උදාහරණෙමයි ක්ලෝරින් වායු පරමාණුවකට පරමාණු මවුලයකට මෙතන මේ මවුලයට ක්ලෝරින් වායු පරමාණු මවුලයකට ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා දීලා ක්ලෝරයිඩ් වායු මවුලයක් හැදෙනකොට මොකද වෙන්නේ? ක්ලෝරයිඩ් වායු මවුලයක් හැදෙනකොට කිලෝ ජූල් 349ක් නිදහස් වෙනවා. ඒක තමයි ඍණ කියන එකෙන් අදහස් වෙන්නේ. ඍණ. පැහැදිලිද? සුළු මූලද්‍රව්‍ය ප්‍රමාණයක පරමාණු සඳහා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධනාගයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ ලබා දෙනවට අමතරව ශක්තියක් දෙන්න ඕනේ. සමස්තයක් විදිහට බැලුවොත් ශක්තියක් ලබා දෙන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනේ ලබා දීමේදී පරමාණුවට සමස්තයක් ලෙස ශක්තියක් සපයන්න ඕනේ. මේ බලන්නකෝ. බෙරිලියම්ට ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනකොට ධනාගයක්. නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනකොට ධනාගයක්. අපි දැන් කතා කරා ඉස්සල්ලා මොකද්ද? බොහෝ කට්ටියගේ තියෙන ඉලෙක්ට්‍රෝන ලබා දෙනකොට ඍණාගයක් පිට වෙනවා. නමුත් සුළු පරමාණු සංඛ්‍යාවක් සඳහා මේ වගේ ධනාගයන් ලැබෙන්න පුළුවන්. ඒකට හේතුත් තියෙනවා. අපි බලමු. මේ කවුද මේ? මම මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා තියෙන කාගේද? බෙරිලියම්ගේ 1s2 2s2. මේ නයිට්‍රජන්ගේ 1s2 2s2 2p3. මේක මීට කලිනුත් කතා කරා. බලන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට මෙයාගේ මේ අවසානයේට ඉන්න ඉලෙක්ට්‍රෝන ටික මොනවාද කරලා තියෙන්නේ? 2s කියන උපශක්ති මට්ටම පූර්ණ වශයෙන් පුරවලා තියෙන්නේ. නේ 2s කියන උපශක්ති මට්ටම පූර්ණ වශයෙන් පිරීලා තියෙන්නේ. අපි කතා කරා ඒක සාපේක්ෂ වශයෙන් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කියලා. දැන් මේක බලන්නකෝ. ඒකත් එහෙමයිනේ 2p3 p උපශක්ති මට්ටමක උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්න පුළුවන්නේ. නමුත් මෙතන දැන් හරියටම ඉන්නේ අර්ධයක් 3ක්. ඉතින් උපශක්ති මට්ටමක් හරියටම අර්ධ වශයෙන් පිරී පැවතීමත් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කියලා අපි කිව්වා. නේද? එතකොට මෙවැනි ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාස දරන වායුමය පරමාණු වලට වායුමය ප්‍රභේද වලට ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනකොට මොනවද වෙන්නේ? එම ස්ථායී බව බිඳ වැටෙනවා. නේ? එම ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බිඳ වැටෙනවා. ඉතින් ඒක නිසා ශක්තියක් අමතරව සපයන්න ඕනේ. නේද? ශක්තියක් අමතරව සපයන්න ඕනේ. හරි. දැන් ඔන්න වැදගත් කතා ටිකක් තියෙන්නේ. ආවර්තයක් ඔස්සේ දකුණට යන විට
සමස්තයක් ලෙස ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියෙහි ධන අගය අඩු වෙනවා. නේ? ධන අගය අඩු වෙනවා කියන එක අදහස ලබා දෙන්න ඕන ශක්ති ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තම බැලුව බොහෝ අපි ඉස්සලා කතා කරා බොහෝ විට ඍණ අගයක් තියෙන කියලා. ධන අගය අඩු වේ. සංසන්දනය කිරීමක් වගේ දෙයකදී ඉතාමත්ම වැදගත් වෙනවා. මේ කියන කාරණාව. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ධනාගය වැඩි වෙනවා. ධනාගය වැඩි වෙනවා. නේ? ඒක පහත පරිදිද සරලව අවබෝධ කරගන්න පුළුවන්ලු. මොකද්ද මේ කියන්නේ? ආවර්තයක් ඔස්සේ දකුණට යන විට ඉලෙක්ට්‍රෝන පිට කිරීමට ඇති හැකියාව අඩු වෙනවලු. ඉලෙක්ට්‍රෝන පිට කිරීමට ඇති හැකියාව අඩු වෙනවා. ඒක ඇත්තනේ. වම් පැත්තම ඉන්නේ ලෝහ. දකුණු පැත්තට ඉන්නේ අලෝහ. ලෝහ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමති. අලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරන්න එහෙම කැමැත්තක් දක්වන්නේ නැහැ නේ. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීමට ඇති හැකියාව අඩු වෙනවා. එසේනම් ඉලෙක්ට්‍රෝනයක් ලබා දීම පහසුයි. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම තමයි අපහසු වෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝනයක් ලබා දීම පහසු වෙනවා. ඒක නිසා ශක්තිය නිදහස් වන පැත්තට තමයි යන්නේ. ශක්තිය නිදහස් වෙනවා කියන්නේ ස්ථායි වෙනවා කියන එක. එහෙම දෙයක්ත් තියෙනවා. හරි? නමුත් කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ඉලෙක්ට්‍රෝන පිට කිරීම පහසු කරයි. ඇත්තනේ. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අරය විශාල වෙනවා නේද? අරය විශාල වෙනවා. අරය විශාල වෙනකොට මොනවද වෙන්නේ? අර න්‍යෂ්ටික ආකර්ෂණය බලයෙන් මුදවාගෙන ඉලෙක්ට්‍රෝන පිට කිරීම පහසු කරනවා. ඕකේම අනෙක් පැත්ත මොකද්ද? එසේනම් ඉලෙක්ට්‍රෝන ලබා දීම අපහසුයි. ඉතින් අපහසුයි නම් කිසියම් ක්‍රියාවලියක් කරන්න අපහසුයි නම් ශක්තියත් සපයන්න වෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රෝනය දෙන එක විතර නෙවෙයි ශක්තියත් සපයන්න වෙනවා. ඒක තමයි කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ධනාගය වැඩි වෙනවා කියන්නේ. පැහැදිලිනේ? ඒක සරලව වටහා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝනයක් ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මිනුමක්ලු. නේ? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්තිය පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝනයක් ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මිනුමක් ලෙස අන්තර්ජාතිකව පිළිගෙන ඇත. ඔය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියන කාරණාව. ඒ කියන්නේ ඩෙල්ටා EG විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රෝන බන්දුතාවය කියලා මේ දෙකුත් තියෙනවා. මොකද මේ ඉලෙක්ට්‍රෝන බන්දුතාවය කියන්නේ? ඉලෙක්ට්‍රෝන බන්දුතාවය කියන්නේ අර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියන ක්‍රියාවලියේම අනෙක් පැත්ත. මේ බලන්න මෙතන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මේ මෙතන සම්බන්ධතාවය පෙන්눔 කරලා දිනවා. ඩෙල්ටා EG ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සංඛ්‍යාත්මකව සමානයි ඉලෙක්ට්‍රෝන බන්දුතාවයට. නමුත් සලකුණ ලකුණෙන් ඒක ප්‍රතිවිරුද්ධයි. මේක ධනාගයක් නම් අරය ඍණාගයක්. මේක ඍණාගයක් නම් අනිත් එක්කෙනා ධනාගයක්. පැහැදිලිද? දැන් මේකම බලන්නකො මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මේ වායුවේ පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් ලබා දීමේදී Cl-. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන බන්දුතාවයට අදාළ සමීකරණය. අරකේම අනෙක් පැත්ත. නේ? එතකොට Cl- ගෑස් කියන ප්‍රභේදයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනකොට නැවත ක්ලෝරින් ගෑස් හැදෙනවා. ඒක ධනාගයක්. පැහැදිලිනේ? ඔච්චරයි අපි දැනගන්න ඕනේ. මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සහ ඉලෙක්ට්‍රෝන බන්දුතාව කියන කාරණාව සංඛ්‍යාත්මකව සමාන වුණත් ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි. ධන ඍණ මාරු වෙන්න ඕනේ. හරි. දැන් අපි අලුත් ගුණාංගයක් ගැන කතා කරන්න යන්නේ. නේද? අපි දැන් මේ වෙනකොට කතා කරා මොනවද? පරමාණුක විශාලත්වය, පරමාණුක අරය ගැන කතා කරා. ඊළඟට ආයනීකරණ ශක්තියින් ගැන කතා කරා. ඊළඟට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ගැන කතා කරා. මේ අවසානයේදී කතා කරන්න යන්නේ විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාව කියන එක මොකක්ද කියන එක ඉතින් ඔබ සාමාන්‍ය පෙළ උගත් ඒ විභාගයේ සමත් වුණ ළමෙක් විදිහට දන්නව නේද? මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක් විසින් බන්ධනයක වූ ඉලෙක්ට්‍රෝන තමාගේ න්‍යෂ්ටිය දෙසට ඇද ගැනීමට ඇති හැකියාව තමයි විද්‍යුත් ඍණතාවය කියන්නේ නේ. ඒ ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ බන්ධනයක. ඒ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමාගේ න්‍යෂ්ටිය දෙසට ඇද ගැනීමට ඇති හැකියාව තමයි විද්‍යුත් ඍණතාව කියන්නේ. ඒ අදාළ මූලද්‍රව්‍ය පරමාණුවේ. දැන් පෝලින් විද්‍යුත් ඍණතා පරිමාණය විද්‍යුත් ඍණතාව ප්‍රකාශ කිරීමට යොදා ගන්නා ප්‍රථම හා සුලභතම පරිමාණයකි. පෝලින් විද්‍යුත් පරිමාණයට අනුව තමයි විද්‍යුත් ඍණතා පරිමාණයට අනුව තමයි අපිත් මේ අපේ නිර්දේශය තුල විද්‍යුත් ඍණතාව ප්‍රකාශ කරන්නේ කතා කරන්නේ. බලමු. ආවර්තයක් ඔස්සේ දැන් පොඩි කාරණා කිහිපයක් කතා කරන්න තියෙනවා මේ විද්‍යුත් ඍණතාව ගැන. ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. නමුත් දී කොණුවේ මූලද්‍රව්‍ය සැලකීමේදී මෙම රටාව ටිකක් වෙනස් වෙනවලු. කමන්නේ.
අපි ඒක දැන් අයින් කරමු. D ගුණුව ගැන අපි දැන් කතා කරන්නේ නැහැනේ. අපි දැන් මේ කතා කරන්නේ S ගුණුවට සහ P ගුණුවට අදාළ මූලද්‍රව්‍ය ගැන. ආවර්තයක් ඔස්සේ දකුණට යන විට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඇයි මොකද්ද මේ හේතුව? මොකද හේතුව? අපි කතා කරා ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට සඵල න්‍යෂ්ටික ආරෝපණයට මොකද වෙන්නේ? සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට අරයට මොකද වෙන්නේ? අරය අඩු වෙනවා. එතකොට අරය අඩු වෙනවා කියන්නේ එම පරමාණුව කුඩායි. එතකොට පරමාණුව කුඩා වෙන තරමට බන්ධනයක බන්ධනයක ඉන්න ඉලෙක්ට්‍රෝන තමාගේ න්‍යෂ්ටියෙන් ඒ කුඩා පරමාණුවේ න්‍යෂ්ටියට තියෙන දුර අඩු වෙනව නේද? පරමාණුව කුඩායි නම් න්‍යෂ්ටියට බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දක්වා තියෙන දුර අඩු වෙනවා. ඒ කියන්නේ එම න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන තමාගේ න්‍යෂ්ටිය දෙසට ඇදලා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා නේ. අරය අඩු වෙනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. අරය අඩු වෙනවා දකුණට යනකොට. ඒක නිසා විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට විද්‍යුත් ඍණතාව අඩු වෙනවලු. ඉතින් අර කියපු කාරණාවම තමයි. මොකද්ද? කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අපි දන්නවා අරය මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. අරය වැඩි කියන්නේ පරමාණු විශාලයි. විශාල පරමාණුවක් බන්ධනයක් හදනකොට එම පරමාණුවේ න්‍යෂ්ටිය සහ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන අතර දුර වැඩි. එතකොට බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමාගේ න්‍යෂ්ටිය දෙසට ඇදලා ගැනීමට තියෙන හැකියාව එන්න අඩු වෙනවා. ඒක තමයි විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා කියන්නේ. අරය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒ කියන්නේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොටත් විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. මෙම පරිමාණයට අනුව උච්ච වායු වලට ඉතා අඩු නමුත් ශූන්‍ය නොවන විද්‍යුත් ඍණතාව පවතී. දැන් උච්ච වායු ඇත්තටම බැලුවොත් සංයෝග හදන්න දායක වෙන්නේ නැහැ. දායක වෙනවා සෙනෝන් වගේ මූලද්‍රව්‍ය. ඊටාත්ම කලාතුරකින් කොහොම වුණත් උච්ච වායු වලටත් ශූන්‍ය නොවන විද්‍යුත් ඍණතාවයක් දීලා තියෙනවලු පෝලින් පරිමාණයෙන්. ශූන්‍ය නොවයි. ඊළඟට බන්ධනයකට සහභාගී වන පරමාණු දෙකෙහි විද්‍යුත් ඍණතා වෙනස වැඩි වන තරමට එම බන්ධනයේ ආයනික ලක්ෂණය වැඩි වෙනවා. නේ? විද්‍යුත් ඍණතා වෙනස වැඩි වන තරමට බන්ධනයේ ආයනික ලක්ෂණය වැඩි වෙනවා. අඩු වන තරමට සහසංයුජ ලක්ෂණය වැඩි වෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. ෆ්ලෝරින් තමයි වඩාත්ම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය. නේ? ආවර්තයක් ඔස්සේ ඉහළට යනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. දකුණට යනකොට මොනවද වෙන්නේ? ඒත් විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඔය විදිහට බලද්දි ෆ්ලෝරින් විද්‍යුත් ඍණතාවෙන් වැඩි. සීසියම් වගේ කට්ටිය විද්‍යුත් ඍණතාවෙන් ඉතාමත්ම අඩු කට්ටිය. එතකොට ෆ්ලෝරින් සහ සීසියම් වැනි පරමාණු දෙකක් එකතු වෙලා හදන සංයෝගයක් සැලකුවොත් ඒ සංයෝගය ඉතාමත්ම වැඩි ඉහළ ආයනික ලක්ෂණ දරන සංයෝගයක්. මේ බලන්නකෝ. දැන් අපි අර කතා කරපු දෙයම තමයි. මේ බලන්න. ෆ්ලෝරින් පෝලින් පරිමාණයට අනුව ෆ්ලෝරින්ට දීලා තියෙන 4. ඉහළම විද්‍යුත් ඍණතාවයේ තියෙන ෆ්ලෝරින්ට. ඊළඟට ඉන්නේ ඔක්සිජන්. නේද? මේ බලන්න අඩුමාගේ තියෙන කාටද? අයි මේ දකුණට යනකොට වැඩි වෙනවනේ විද්‍යුත් ඍණතාවය. හැබැයි පහළට යනකොට අඩු වෙනවා. වමට යනකොටත් අඩු වෙනවා. එහෙනම් වමට ඇවිල්ලා පහළට යනකොට තමයි අඩුම වෙන්නේ. මේ බලන්න සිසියම් 0.7යි. සිසියම් 0.7යි. ෆ්ලෝරින් සහ සිසියම් තමයි මෙතනදී දැන් මේ දීලා තියෙන මෙතනදී ඊටාත්ම ඉහළම ආයනික ලක්ෂණ දරන සංයෝගය හදන්න ඕනේ. නේද? දැන් පොඩ්ඩක් බලන්න. ෆ්ලෝරින් තමයි විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම කෙනා. ඊළඟට ඔක්සිජන්. දැන් නයිට්‍රජන් ක්ලෝරින් ගත්තොත් විද්‍යුත් ඍණතා මේ පරිමාණය පෝලින් පරිමාණයට අනුව නයිට්‍රජන් සහ ක්ලෝරින්ගේ විද්‍යුත් ඍණතා සමානයි. නේද? බලන්න කාබන් සහ සල්ෆර්. කාබන් 2.5යි. සල්ෆර් 2.5යි. ඒවත් තරමක් සමානයි. නේද? තරමක් නෙවෙයි සමානයි හරියටම. නේද? මේ ෆොස්ෆරස් 2.1යි. හයිඩ්‍රජන් 2.1යි. නේද? එතකොට විද්‍යුත් ඍණතාව ඔය වගේ සමාන අවස්ථාවලුත් හම්බ වෙනවා. ඒක පොඩ්ඩක් ඉතින් මතක තියාගන්න වෙනවා. නේද? හරි. එහෙනම් දරුවෝ දැන් අපි ඔය මේ දක්වා කතා කරේ මේ පළවෙනි පාඩම. දැන් මෙතනින් මේ පළමු පාඩම අවසන් වෙනවා.